සරණයි අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂා අධ්‍යයනයේහි නිරත වන ඒ වගේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගයක් පිටුබලයක් ලබා දීමේ අදහසින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙන එනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය දෙවන ප්‍රශ්න පත්‍රය එනම් පාලි භාෂාව භාෂා ඉතිහාසය හා පද්‍ය රචනය ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 47 වන පාඩම ආරම්භ කරන්නටයි මේ සූදානම. මේ පාඩම් මාලාව ඇතුලේ අපි පාලි භාෂාවට අදාළ අංශත්‍රයක් පිළිබඳ අවධානය යොමු කළ යුතුව පවතිනවා සහ අවධානය යොමු කරනවා. එතරින් පළමු අංශය තමයි අපේ මේ මුල් පාඩම්වලදී අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ඒ තමයි පාලි භාෂාව කියන මාතෘකාව. පාලි භාෂාව යටතේ මේ ප්‍රශ්න පත්‍රයේදී අපෙන් අපේක්ෂා කරන්නේ සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණයට අදාළව එහි ඇතුළත් ව්‍යාකරණාංගයන් පිළිබඳ කච්චායනය හෝ මොග්ගල්ලායනය ඇසුරෙන් ප්‍රාමාණික දැනුමක් අපෙන් අපේක්ෂා කරනවා. ඉතින් කවුරුත් දන්නවා අපි මේ පාඩම් මාලාව ඇතුලේ කච්චායනය මුල් කොටගෙන තමයි මේ පාඩම් මාලාව ඉදිරියට සිදු කරගෙන යන්නේ. මේ පාඩම් මාලාව ඇතුලේ අපි කතා කරගෙන ආවා පාලි භාෂාවේ තිබෙන ව්‍යාකරණාංගයන් අතරින් අක්ෂර, සංදි, නාම, සමාස ආදිය පිළිබඳව. එතරින් අවසන් වරට අපි සාකච්ඡා කරමින් හිටියේ පාලි සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල සමාස පිළිබඳ ඉදිරිපත් වන විග්‍රහය සම්බන්ධයෙන්. එහි ඇතුළත් සමාස ප්‍රභේද පිළිබඳව කතා කරනකොට එයින් ප්‍රභේද පහක් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා නිම කොට තිබෙනවා. අද දවසේ අපේ සූදානම මේ සමාස වලට අදාළව සිදු කරන අවසන් පාඩම හැටියට එමත් නැත්නම් සමාස පාඩමේ 7 වන දිගහැරුම විදිහට අව්‍යයී භාව සමාසය පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට තමයි මේ පාඩමේදී අපේක්ෂා කරන්නේ. ඒ යටතේ අව්‍යයී භාව සමාසය කියලා කියන්නේ කුමක්ද? ඒ වගේම ඒ සමාසයේ තිබෙන ප්‍රභේද මොනවද? ඒවට උදාහරණ කවරේද කියන මෙබඳු කරුණු පිළිබඳව අපි අපේ අවධානය යොමු කරනවා මේ පාඩම ඇතුළේදී. අපි මුලින්ම ගත්තොත් මේ අව්‍යයී භාව සමාසය සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල විග්‍රහ කරලා තියෙන්නේ එහෙම නැත්නම් නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියලා ප්‍රකට නිර්වචනය තමයි උපසග්ග නිපාත පුබ්බකෝ අබ්යී භාවෝ. උපසග්ග නිපාත පුබ්බකෝ අබ්යී භාවෝ කියන සූත්‍රයෙන් තමයි මේ අව්‍යයී භාව සමාසය කියන එක නිර්වචනය කරලා තියෙන්නේ. මෙතනදිත් අපි ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන්නේ සහ මෙතන මම දීලා තියෙන්නේ අව්‍යයී භාව කියලා. අව්‍යයී භාව. මේ අව්‍යයී භාව කියන එක පාලි ක්‍රමය නෙමෙයි. පාලි ක්‍රමයේ බවට පත් වෙන්නේ අබ්යයී භාව. අබ්යයී භාව සංස්කෘතයේ තියෙන
අව්‍ය කියන වචනය පාලියට එනකොට අභ්‍ය බවට පත් වෙනවා. ඒ අනුව මේක අභ්‍යී භාව සමාසය කියලා තමයි පාලි ව්‍යාකරණ ග්‍රන්ථවල ගොඩක් තැන්වල යෙදිලා තියෙන්නේ. එතකොට මේ අව්‍යී භාව සමාසය හිම නැත්නම් අභ්‍යී භාව සමාසය විග්‍රහ කරනවා උපසග්ග නිපාත පුබ්බකෝ අභ්‍යී භාවෝ. අභ්‍යී භාවෝ කිව්වේ අව්‍යී භාව සමාසය උපසග්ග නිපාත පුබ්බකෝ. උපසර්ග පදයක් හෝ නිපාත පදයක් పూర్ව කොට පවතිනවා කියන එක තමයි මෙයින් කියවෙන්නේ. එහෙමනම් අව්‍යී භාව සමාසය එහෙම නැත්නම් අභ්‍යී භාව සමාසයේ මූලික ලක්ෂණය බවට පත් වෙන්නේ උපසර්ග පදයක් හෝ නිපාත පදයක් මුල් කොට පැවතීම. මේ උපසර්ග හෝ නිපාත කියන දෙකට අපි සාමාන්‍යයෙන් ව්‍යාකරණය තුල කියන වචනයක් මේ දෙකට පොදු නාමයක් තියෙනවා. මේක සිංහල පාලි සංස්කෘතවල පොදුවේ අපි භාවිත කරන නාමයක් තමයි මේවට කියනවා අව්‍ය කියලා. අව්‍ය. එතකොට මෙන්න මේ අව්‍ය සංඛ්‍යාත උපසර්ග පදයක් හෝ නිපාත පදයක් අව්‍ය සංඛ්‍යාත උපසර්ග පදයක් හෝ නිපාත පදයක් పూర్ව පදයේ විදිහට යෙදිලා ගැලපෙන සමාසය අව්‍යයී භාව සමාසයක් බවට පත් වෙනවා කියන එක තමයි සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල දෙන මූලික නිර්වචනය බවට පත් වෙන්නේ. මේකේ ව්‍යතිරේකයන් තියෙන්න පුළුවන්. මූලික නිර්වචනය බවට පත් වෙන්නේ එහෙමනම් උපසර්ග හෝ නිපාත පදයක් මුල් පදයේ ලෙස යෙදිලා ගැලපෙන සමාසය අව්‍යයී භාව සමාසය කියන එක තමයි මූලික නිර්වචනය නැත්නම් ප්‍රධාන නිර්වචනය බවට පත් වෙන්නේ. ඒ බව මේකේ වෘත්තියනුත් පැහැදිලි වෙනවා. උපසග්ග නිපාත පුබ්බකෝ සමාසෝ අභ්‍යයී භාව සංඥෝ හෝති. ඒතුලත් කියන්නේ උඩ කියපු සූත්‍රයෙන් කියවෙන කාරණේම තමයි උපසග්ග නිපාත පුබ්බකෝ සමාසෝ. උපසර්ගයක් හෝ නිපාතයක් పూర్ව කොට ඇති සමාසය අභ්‍යයී භාව සංඥෝ හෝති. අභ්‍යයී භාව කියන සංඥාව ලබනවා කියන එක තමයි මෙතනිනොත් කියවෙන්නේ. දැන් මේ අව්‍ය කියන වචනේ අපි නිර්වචනය කරගත්තොත් ඇයි මේකට අව්‍ය කියලා කියන්නේ සහ ඊළඟට අභ්‍යයී භාව කියන සමාසය සම්බන්ධයෙන් තියෙන සෙසු නිර්වචන මොනවද කියන එක අපි කල්පනා කරලා බැලුවොත් විශේෂයෙන් රූප සිද්ධියේ පෙන්වලා දෙනවා තත්ථ අභ්‍යමිති උපසග්ග නිපාතානං සංඥා ලිංග බෙහෙදේපි ව්‍යරහිතත්තා. නිර්වචන ගොඩක් තියෙන රූප සිද්ධියේ විශේෂයෙන් මේ කච්චායනයට වඩා කච්චායනයේ තියෙන ඉගැන්වීම් විස්තර කරමින් ඉදිරිපත් කරන ග්‍රන්ථය නිසා කච්චායන හෝ බාලාවතාර කියන කෘති දෙකට වඩා බොහෝ කරුණු පිළිබඳ නිර්වචන හෝ විස්තර අවශ්‍ය වෙන තැනකදී අපි පරිශීලනය කළ යුතු වෙන්නේ රූප සිද්ධිය. රූප සිද්ධිය මේනකොට ඔබ වහන්සේලා හදාarලා තියෙන නිසා හාමුදුරනේ ඔබ වහන්සේලාට පහසුයි මේවා තේරුම් ගන්න. සහ අපි බාලාවතාර රූප සිද්ධි කියන ග්‍රන්ථ දෙකම හැදෑරීමෙන් නිබ්බිතිව තමයි ප්‍රාචීන අවසාන ශ්‍රේණියේදී මේ කච්චායනය හැදෑරීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු පිළිබඳව අවබෝධ කර ගැනීම තරම් උගහට වෙන්නේ නැහැ, දුෂ්කර වෙන්නේ නැහැ. එතකොට මෙතන කියනවා තත්ත අභ්‍යමිති උපසග්ග නිපාතානං සංඥා. මෙතනදී අව්‍ය කියලා කියන්නේ මොනවටද? උපසග්ග නිපාත කියන ඒවට කියන සංඥාව නැත්නම් නම. උපසර්ග නිපාත දෙකට කියන නම තමයි අව්‍ය කියලා කිව්වේ. ඇයි ඒවට අව්‍ය කියලා කිව්වේ? එහෙම අව්‍ය කියලා කියන්නේ හේතුව මොකද්ද? ඒ සංඥාව ලබා දෙන්න හේතුව මොකද්ද? ලිංග වචන භේදේපි ව්‍යරහිතත්තා.
ලිංග වචන භේදේ අපි ව්‍යරහිතත්තා. සාමාන්‍යයෙන් අපි දන්නවා නාමයක් ගත්තාම නාමයක තියෙන ලක්ෂණය තමයි ලිංග විදිහට වචන විදිහට එහෙම නැත්නම් විභක්ති විදිහට ඒවා ව්‍ය වෙනවා නැත්නම් වර නැගෙනවා. අපි ගත්තොත් බ්‍රාහ්මණ සද්දය ගමුකෝ අපි. බ්‍රාහ්මණ શબ્දය ගත්තාම මේක ලිංග විදිහට වෙනස් වෙනවා. බ්‍රාහ්මණ කියලා පොල්ලිංගයේ දෙනකොට ඉත්තිලිංගයට එනකොට බ්‍රාහ්මණී බවට පත් වෙනවා. ලිංග වශයෙන් වෙනස් වෙනවා. ඊළඟට වචන විදිහට ගත්තාම විභක්ති විදිහට ගත්තාම බ්‍රාහ්මනෝ බ්‍රාහ්මනා කියලා පඨමා ඒක වචන බහු වචන දෙකේ වර නැගෙනවා. ඒ වගේම අනිත් පැත්තට ස්ත්‍රී ලිංගයට ගියපුවහම බ්‍රාහ්මණී කියලා වර නැගෙනවා පඨමා විභක්ති ඒක වචන. මේ විදිහට ලිංග විදිහට වචන විදිහට ව්‍යවීම නැත්නම් වෙනස් වීම තමයි සාමාන්‍ය නාමයන්ගේ ලක්ෂණ බවට පත් වෙන්නේ. නමුත් මේ උපසර්ග හෝ නිපාත කියන දෙක නිපාත උපසර්ග දෙක එහෙම ලිංග විදිහට ව්‍ය වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. වචන විදිහට වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් නොවන නිසා න ව්‍ය අව්‍ය වෙනවා කියන එක තමයි මේ නිර්වචනයෙන් කියවෙන්නේ. රූප සිද්ධිය කියන මේ නිර්වචනයෙන් උපසර්ග නිපාත වලට අව්‍ය කියන්නේ හේතුව විදිහට දක්වන්නේ ඔය කාරණේ. ඊට පස්සේ රූප සිද්ධියම තව තැනක අපට හම්බ වෙනවා අභ්‍යානං අත්තං විභාවයති අභ්‍යයී භාවෝ. අභ්‍යානං අත්තං විභාවයති අභ්‍යයී භාවෝ. අව්‍යයන්ගේ අර්ථය විභාවනය කරන නිසා අව්‍යයී භාව සමාසය කියලා කියනවා කියන අදහසක්. කියන්නේ අව්‍යයී භාව සමාසය තුලින් අව්‍යයන්ගේ අර්ථය ප්‍රකට කරනවා ඉස්මතු කොට පෙන්නනවා කියන අර්ථයෙන් අව්‍යයී භාව කියලා කියනවා. ඊළඟට තවත් විග්‍රහයක රූප සිද්ධියම කියනවා අභ්‍යත්ත පුබ්බංගමත් අනභ්‍යං අභ්‍යං භවති තිවා අභ්‍යයී භාවෝ. අභ්‍යත්ත පුබ්බංගමත් අව්‍යයන්ගේ අර්ථය පූර්වාංගම වන නිසා නැත්නම් මුල් වන නිසා අනභ්‍යයන් අව්‍යයක් නොවිච්ච එකක් අව්‍ය බවට පත් වෙනවා කියන අර්ථයෙන් හෝ අභ්‍යයී භාව කියලා කියනවාය කියලා. ඊට අමතරව ඔය කියපු නිර්වචන සියල්ලම රූප සිද්ධියෙන් අපට ගන්න පුළුවන් ඒවා. බාලාවතාර සූත්‍ර වර්ණනා කියන කෘතිය අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම එකක්. භ්‍යං භවතිති භාවෝ. භාව කියන එකේ තේරුම තමයි භ්‍යං භවතිති ව්‍යය වෙනවා කියන එක. න භ්‍යං භවතිති අභ්‍යයී භාවෝ. ව්‍ය නොවෙනවා කියන අදහසින් අව්‍යයී භාව කියලා කියනවායි කියලත් නිර්වචනයක් අපට හමු වෙනවා. ඉතින් මේ සියලු නිර්වචන වලින් කියන කාරණා පොදුවේ ගත්තාම අපි භාෂාව තුළ වර නොනැගෙන පදසේ සලකන උපසර්ග පද හෝ නිපාත පද මුල් කොටගෙන සිදුවන සමාසයට අපි කියනවා අව්‍යයී භාව සමාසය කියලා. අපි ඉස්සෙල්ලා බලමු උදාහරණයක් මේ අව්‍යයී භාව සමාසය කියන එකට. අපිට කියන්න පුළුවන් මෙහෙම යානි යානි බලානි. මෙතන බලන් කියලා තියෙන්නේ මේක බලානි වෙන්න ඕනි. යානි යානි බලානි යම් යම් බලයන් වේද. යානි යානි බලානි. මෙතනත් අපි බලානි කියලාම ගමුකෝ. යානි යානි බලානි. එතකොට අපි මේ යානි යානි කියපු පද දෙක වෙනුවට විග්‍රහ වාක්‍යයේ තියෙන යානි යානි කියන පද දෙක වෙනුවට අපි ගන්නවා යතහා කියන නිපාත පදය. යතහා කියන නිපාත පදය. ඔට යතහා කියන එකත් එක්ක බලානි කියන එක එකතු වුනහම අන්න උපසර්ග නිපාත පද වලින් එකක් පූර්වංගම වෙලා තියෙන නිසා නැත්නම් නිපාත පදයක් මුල් වෙලා තියෙන නිසා අපි මේකට කියනවා අභ්‍යයී භාව සමාසය කියලා. ඊළඟට තේසං විභක්තිය ලෝපාච කියලා නියමයක් අපි ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් සමාස පදයක පද සාධනය කරගන්නකොට අපි විභක්ති ලොප් කරගන්නවා. මේ බලානි කියන එකේ විභක්ති ලොප් කරගත්තාම බල කියන රූපය තමයි අපිට ඉතුරු වෙන්නේ.
කොට මේ යතහා කියන එකත් එක්ක බල කියන එක එකතු කරපුවාම හම්බ වෙනවා යතහා බල කියන වචනය. සාමාන්‍යයෙන් අභ්‍යයී භාව සමාසයේ අපට දක්න ලැබෙන තවත් ලක්ෂණයක් තමයි මේක බොහෝ වෙලාවට නපුංසක ලිංග ඒක වචනයෙන් තමයි තියන්නේ. ඉතින් අපි ඒ නිසා විභක්ති ගන්නවලා වර්ණගලා මේක තියෙනවා යතහා බලං කියලා. යතහා බලං කියලා. අර විග්‍රහ වාක්‍ය අපට හමු වුණු යානි යානි කියන පද දෙකට යතහා කියන නිපාතය යොදාගෙන තමයි අපි මේ පදය සකස් කරගත්තේ. ඊළඟට බලන්න ජීවස්ස පරිමාණේන කියන එක යාව ජීවං බවට පත් වෙනවා. ජීවස්ස පරිමාණේන කියන විග්‍රහයෙන් යාව ජීවං කියන පදය හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන මේ කියන පරිමාණ කියන අර්ථය වෙනුවට අපි ගන්නවා යාව කියන නිපාතය. යාව කියන නිපාතය අරගෙන මේ පදය හදා ගන්නවා. අපි කියමු ජීවස්ස පරිමාණේන. කියලා ගත්තාම මේ පරිමාණේන කියන වචනයෙන් එන අර්ථය ගන්න. අපි ගන්නවා මොකද්ද? යාව කියන නිපාතය. යාව. යාව කියන එකෙන් පරව අපි ජීවස්ස කියන එකේ විභක්ති ලොක් කරගෙන ජීව කියන එක ගන්නවා. ඊට පස්සේ මේකෙන් හැදෙන පදය යාව ජීවං කියලා අපිට හදා ගන්න පුළුවන්. යාව ජීවං. කොට යාව ජීවං කියන එකේ තේරුම තමයි දිවි ඇති තාක්. යතහ බල කියලා කියන්නේ ශක්ති ප්‍රමාණයෙන් යතහ බලං ශක්ති ප්‍රමාණයෙන් ජීවස්ස යාව ජීවං කියලා කිව්වේ දිවි ඇති තාක් ජීවිතේ යම් පමණද එපමණ කියන අදහස. ඊළඟට අපිට පේනවා නගරස්ස අන්තෝ නගරයේ ඇතුළත නගරස්ස අන්තෝ නගරයේ ඇතුළත තනත් බලන්න අන්තෝ කියන එක වෙනුවට අන්තෝ කියන නිපාතේ හැමම වෙනවා මෙතනට ඒක මුලට එනවා අන්තෝ කියන එකට නගර එකතු වුනහම විභක්ති ලොක් කරගෙන අපි මේකෙන් පදේ හදා ගන්නවා අන්තෝ නගරං කියලා. අන්තෝ නගරං. ඔය පිළිවෙලට සකස් වෙන තව පදයක් තමයි සෝතස්ස පටිලෝමං. මේ පටිලෝමං කියන අදහස ගන්න අපි මෙන්න මෙතනට ගන්නවා පටි කියන නිපාතය. ලෝම කියන එක පටි සෝතං වෙන්න ඕනි මෙතන. පටි සෝතං. සෝත කියන වචනේ හැමම එනවා. පටිලෝම කියන අදහස ගන්න අපි ගන්නවා පටි කියන නිපාතය. එතකොට පටි සෝතං බවට පත් වෙනවා. ඊළඟ පදේ බලන්න ආයුස්ස යත්තකෝ. ආයුස්ස යත්තකෝ. යත්තකෝ කියලා කිව්වේ යම් පමණද කියන එක. යම් පමණද ආයුස්ස යත්තකෝ. ආයුෂ ප්‍රමාණය යම් තාක්ද කියන අදහසමයි. එතකොට මේ යත්තකෝ කියන අදහස වෙනුවට අපි ගන්නවා යාව කියන නිපාත පදය. ඒකෙන් හැදෙනවා යාවතායකෝ. ඊළඟට හම්බෙන්නේ බොහොම ප්‍රසිද්ධ වචනයක්. මේ වචනේ අපට විශේෂයෙන් ඔය ගොඩාක් වෙලාවට 7 දවසේ පින්කම් වල 3 මාසේ පින්කම් වල එහෙම නිතර ඇහෙන වචනයක් තිරෝ කුඩ්ඩ. එතකොට තිරෝ කුඩ්ඩ කියන එක හැදෙන්නේ කුඩ්ඩස්ස තිරෝ. ආන්ගේ තිරෝ කියන අදහස ගන්න ඒ නිපාතේ එලෙසින්ම ඇවිල්ලා මේකෙන් හැදෙනවා පදය තිරෝ කුඩ්ඩං කියලා. තිරෝ කුඩ්ඩං. මෙන්න මේ ආකාරයට නිපාත පදයක් හෝ උපසර්ග පදයක් මුල් වෙලා සකස් වන සමාස පදවලට අපි කියනවා අභ්‍යයී භාව සමාස පද කියලා.
අභ්‍යයීභාව සමාස පදයක තියෙන මූලික ලක්ෂණයක් තමයි නැත්නම් අපිට අර මීට කලින් හම්බුණා දිගු සමාසය ගත්තම් ඒකේ සමාහාර අසමාහාර කියන ප්‍රභේද දෙකෙන් බොහෝ වෙලාවට දිගු සමාසය නපුංසක ලිංග වෙනවා ඒක වචන වෙනවයි කියන කතාව වහන්සේලාට මතක ඇති. එතකොට ඔය කියපු ලක්ෂණයම අපට දකින්න පුළුවන්කම තියෙනවා මේ කියපු අභ්‍යයීභාව සමාසය තුලත්. මොකද ඊට අදාළව කියනවා සෝ නපුංසක ලිංගෝ සෝ නපුංසක ලිංගෝ සෝ කියලා කිව්වේ අර කියපු අභ්‍යයීභාව සමාසය. නපුංසක ලිංගෝ කිව්වේ නපුංසක ලිංග බවට පත් වෙනවා. එතකොට අභ්‍යයීභාව සමාසය සාමාන්‍ය ලක්ෂණය තමයි ඒක නපුංසක ලිංගෙන් තමයි තියන්න ඕනේ. ඒ වගේම නපුංසක ලිංගය ඒක වචනින් තමයි බොහෝ වෙලාවට තියන්නේ. මේ විස්තරේනුත් කියනවා සෝ අභ්‍යයීභාව සමාසෝ නපුංසක ලිංගෝව දට්ඨබ්බෝ. ආයේ අභ්‍යයීභාව සමාසය නපුංසක ලිංග කියන එක දත යුතුයි කියලා උදාහරණ කීපයකුත් දීලා තියෙනවා. කුමාරීසු අධිකිච්ඡ පවත්තති කතහා ඉති අධි කුමාරී. කුමාරීසු අධිකිච්ඡ පවත්තති කතා ඉති අධි කුමාරී. වධුය සමීපේ පවත්තති කතහා ඉති උපවධු. ගංගාය සමීපේ පවත්තති කතහා ඉති උපගංගං. මණිකාය සමීපේ පවත්තති කතා ඉති උපමණිකං. එතකොට මෙතන උදාහරණ කීපයක් දීලා තියෙනවා. උපමණිකං, උපගංගං, උපවධු, අධි කුමාරී කියන වචන මෙතන දීලා තියෙනවා. ඊළඟට අභ්‍යයීභාව සමාසයේ ප්‍රභේද පිළිබඳව අපේ අවධානය යොමු කළොත් මේ අභ්‍යයීභාව සමාසය ක්‍රම කීපයකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි දැන් අභ්‍යයීභාව කියලා ගත්තාම ඒකේ නිපාත මුල් වෙන්නත් පුළුවන්, උපසර්ග මුල් වෙන්නත් පුළුවන්. ඒ දෙක අනුව අපිට ඕනම් බෙදා ගන්න පුළුවන්. මේවා නිපාත මුල් වෙන අභ්‍යයීභාව සමාස, මේවා උපසර්ග මුල් වෙන අභ්‍යයීභාව සමාස කියලා කොටස් දෙකකට බෙදා ගැනීමේ හැකියාව පවතිනවා. ඔයිට අමතරව සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අකාරාන්ත සහ අනකාරාන්ත කියලා අව්‍යයීභාව සමාසවල ප්‍රභේද දෙකක් තියෙනවා. අව්‍යයීභාව සමාසවල ප්‍රභේද දෙකක් තියෙනවා. අකාරාන්ත සහ අනකාරාන්ත කියලා. ඒ වගේම තවත් ප්‍රභේද දෙකක් තියෙනවා ඊට අමතරව නාම පුබ්බ පද හා අව්‍ය පුබ්බ පද කියලා. නාම පුබ්බ පද කියලයි අව්‍ය පුබ්බ පද කියලයි තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට අපි ගත්තාම ඔය නිපාත පද හෝ උපසර්ග පද නොයේ අර්ථවල යෙදෙනවා. නොයේ අර්ථවල යෙදෙනවා. විශේෂයෙන් උපසර්ග පද ගත්තොත් උපසර්ග පද වලින් වචනයක මුල යෙදිලා ඒකෙන් කාරණා කීපයක් සිද්ධ වෙනවනේ. අර්ථයට අනුව පවතිනවා. ඒ කියන්නේ තියෙන අර්ථයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තියෙන අර්ථය ඒ විදිහටම පවත්වාගෙන යන උපසර්ග පදවලින්. ඊළඟට අර්ථය උද්දීපනය කරනවා. ඒ කියන්නේ අර්ථය තියෙන ප්‍රමාණයට වඩා වැඩි කරනවා. ඒ වගේම අර්ථය අඩු කරනවා. දුර්වල කරනවා. සහ අර්ථය වෙනස් කරනවා කියන මෙන්න මේ අර්ථවල උපසර්ග පද යෙදෙනවා. නිපාත පද ගත්තාම නිපාත පදත් එහෙමයි. ඒවෙන් වාක්‍යයක මුල මැද අග මේ ඕනි තැනක යෙදিলা නොයෙක් අර්ථ ප්‍රකාශ කරන නිසා තමයි අපි ඒවට නිපාත පද කියලා කියන්නේ. නොයෙක් අර්ථ ප්‍රකාශ කරන පද වර්ගයක්. උපසර්ග පදයක් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් විසති කියන වචනය ගත්තාම විසති විසප්පවේසනේ ඒකටම පයන්න දාලා පවිසති කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවේශ වේ කියන එක.
අර්ථය අපිට මහ ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ අර්ථයට අනුව පවතිනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බල කියන වචනේ ගත්තොත් මේ බල කියන වචනේට ප එකතු වුනහම මේක පබල වෙනවා. පබල වුනහම ඒකේ තේරුම තමයි බලය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ ඒකෙන් අර්ථය උද්දීපනය වෙනවා. හැබැයි ප වෙනුවට දූ ගත්තොත් දූ කියන උපසර්ගය එකතු වුනහම මේකෙන් අර්ථය අඩු වෙනවා. බල පබල දුබල අර්ථය උද්දීපනය වුණා පළවෙනි එකෙන් දෙවෙනි එකෙන් අර්ථය දුර්වල කරා. ඒ වගේම තව සමහර තැන්වලදී අර්ථය වෙනස් කරන තැනුත් තියෙනවා. අර්ථය වෙනස් කරන තැනුත් තියෙනවා. ඒ කියන්නේ මුලින් කියපු අර්ථයට හාත්පසින්ම වෙනස් අදහසක් තමයි ඊළඟ එකෙන් කියවෙන්නේ. දැන් අපි ගමන කියන වචනේ ගත්තාම ගමන කියලා කියන්නේ ගමන් කිරීම. හැබැයි මේකට මුලින් ආ එකතු වුනහම ආගමන කියන එකෙන් කියන්නේ ආපසු පැමිණීම. ඉතින් ඔය වගේ උපසර්ග පද වලින් කාරණා හතරක් සිද්ධ වෙනවා. ඒ වගේම නිපාත පදත් වාක්‍යයක මුල මැද අග යෙදিলা නොයෙක් අර්ථ ප්‍රකාශ කරනවා. ආන් එහෙම යෙදෙන අර්ථ අනුව ඒ නිපාත උපසර්ග මේ සමාසය තුල යෙදিলা තියෙන අර්ථ අනුව මේක කොටස් 8කට බෙදලා පෙන්නලා තියෙනවා. කොටස් 8කට. ඔය 8 විතරක් නෙමෙයි සමහර තැන්වල මේක කොටස් 11කටත් බෙදලා තියෙන අවස්ථා දකින්න පුළුවන්. එහෙමනම් අව්‍යයී භාව සමාසවල ප්‍රභේද පිළිබඳ සලකලා බලනකොට මූලික වශයෙන් අව්‍යයී භාව සමාස උපසර්ග මුල් වෙලා සිද්ධ වෙන අව්‍යයී භාව සමාස හෝ නිපාත මුල් වී සිදුවන අව්‍යයී භාව හැටියට කොටස් දෙකකට බෙදා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අකාරාන්ත අනකාරාන්ත කියලා බෙදා ගන්න පුළුවන්. ඒත් එක්කම නාම පුබ්බ පද සහ අව්‍ය පුබ්බ පද කියලා සමාස පදය නිර්මාණය වුණාට පස්සේ ඒකේ මුල තියෙන අව්‍යයේද නාමයේද කියන එක අනුව නැවත කොටස් දෙකකට වර්ගීකරණය කරගන්න පුළුවන්. ඒ වගේම එම සමාසය තුල භාවිතව තියෙන අව්‍ය පදයන් යෙදිලා තියෙන අර්ථ අනුව සලකා බලලා ඒ අර්ථ අනුව කොටස් 8කට හෝ 11කට බෙදා ගැනීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ විදිහට අපට අව්‍යයී භාව සමාසයේ ප්‍රභේද රාශියක් දකින්න ලැබෙනවා. අපි දැන් බලමු ඒ ප්‍රභේද මොනවද සහ ඒවට උදාහරණ මොනවද කියලා. ඔය අකාරාන්ත අව්‍යයී භාව සමාස කියලා කියන්නේ අකාරාන්ත අව්‍යයී භාව සමාසයක් හැදෙන්නේ අකාරාන්ත පදයකින් පස්සේ එකෙන් පරව පංචමී විභක්තිය හැර අනෙක් මේ අකාරාන්ත සමාස පදවල තියෙන විශේෂත්වය තමයි ඒ අකාරාන්ත සමාස පදයකදී පංචමී විභක්තිය හැර අනෙක් විභක්ති සියල්ලටම විභක්ති වල ඒකවචන බහුවචන දෙකේම යෙදෙන ශබ්දාන්තයෙන් මේ ශබ්දාන්තයට නැත්නම් ඒ විභක්ත්‍යන්තයට අං කියන ආදේශය සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට නගරස්ස සමීපං කියලා නගරස්ස කියපුවාන් චට්ටි අර්ථයනේ. එතකොට මේක උපනගර කියලා සමාස පදය හදාගත්තාම මේ චට්ටි අර්ථය වෙනුවට මෙතන ඉන්නේ උපනගරං. කියන්නේ මෙන්න මේ නිග්ගහීතේ ආදේශ වෙලා අං කියන රූපය අගට යෙදෙනවා පංචමී විභක්තිය හැර අනෙක් විභක්ති වල. ඊටමතරව සමහර අවස්ථාවලදී උපනගරම්මා උපනගරස්ස උපනගරස්මින් ඔය විදිහට විභක්ති ගන්වලා තියන්නත් පුළුවන්. ඊට පස්සේ අනකාරාන්ත අව්‍යයී භාව සමාසය ගත්තාම දැන් අපි මුලින් කියපු අකාරාන්තකයේදී විභක්ති ගන්වලා තියන්න පුළුවන් වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි
මේ සමාස පද ලිංග තුනටම අයිති ඒවා මෙතන තියෙනවා. ඒ වගේම මේවයිත් විභක්ති ගන්නුවයින් පස්සේ ඒ විභක්ති ප්‍රත්‍යය ලොප් වෙලා යනවා. යානි යානි බලානි කියන එක යතා බලං කියලා අපි තියෙනවා. මේක යතා බලස්ස යතා බලතෝ එහෙම අපිට වර්ණ ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අර කලින් කියප එකේ අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහේ රූප වර්ණගා ගන්න. උපනගරම් මහ උපනගරස් උපනගරස්මින් වගේ එහෙම වර්ණගා ගන්න පුළුවන්. හැබැයි මේ යතා බලං කියන එක නිපාත ස්වරූපයෙන්ම නැත්නම් අව්‍ය ස්වරූපයෙන්ම යෙදෙනවා හැරෙන්න මේක යතා බලතෝ යතා බලස්ස එහෙම වර්ණ ගන්න පුළුවන් කමක් නැහැ. ওই රූපයෙන්ම තමයි යෙදෙන්නේ. එහෙම පද කීපයක් මෙතන දකින්න පුළුවන්. සෝතං අනු කියන විග්‍රහයෙන් හැදෙනවා අනු සෝතං කියලා. ජීවස්ස පරිමාණේන කියන එකෙන් හැදෙන යාව ජීවං. යාව ජීවං කියන පදය අනුසෝතං කියන පදේ මේවා අර වගේ වර්ණ ගෙන්නේ වෙන විභක්ති වල වර නැගුවට ඒවයි විභක්ති ප්‍රත්‍යයකට යෙදෙන්නේ නැහැ. මේ හැම එකක්ම අං කියලා තමයි අවසාන වෙන්නේ. සද්ධාය උපේතෝ උපසද්ධං ගුණතෝ උද්ධං උග්ගුණං නගරස්ස අන්තෝ අන්තෝ නගරං නගරස්ස සමීපේ උපනගරං. මේ කියන පද අර කියපු ඒවා වගේ වෙනත් විභක්ති වල වෙනස් වෙලා යෙදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒවයි විභක්තිය ලොප් වෙලා යනවා. ඒ නිසා මේ කියපු ස්වරූපයෙන්ම තමයි යෙදෙන්නේ. ඔය අනුව අකාරාන්ත අනකාරාන්ත කියලා එක ભેදයක් තියෙනවා අව්‍යයී භාව සමාස පදවල. ඊට පස්සේ ඊළඟ ප්‍රභේදය තමයි නාම පුබ්බ පද සහ අව්‍ය පුබ්බ පද කියලා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. නාම පුබ්බ පද අව්‍යයී භාව සමාසය අව්‍ය පුබ්බ පද අව්‍යයී භාව සමාසය කියලා. මේක හරි පහසුයි තේරුම් ගන්න. සමාස පදයේ ඇතුලේ නාමය මුලට යෙදුනොත් ඒක නාම පුබ්බ පදයි. සමාස පදයේ ඇතුලේ අව්‍ය මුලට යෙදුනොත් ඒක අව්‍ය පුබ්බ පදයි. කොට සමාස පදයේ ඇතුලේ මුලින් යෙදෙන පදේ දිහා බලලා ඒ පදේ නාම පද නම් නාම පුබ්බ පද කියලා කියනවා. මුලින් යෙදිලා තියෙන අව්‍ය පදේ නම් ඒක අව්‍ය පුබ්බ පද කියලා අපි සඳහන් කරනවා. උදාහරණයක් විදිහට ගත්තාම නාමයක් මුලින් යෙදිලා ගැලපෙන සමාස පද අපි බලමු. මෙහෙම සමාස පද ඇත්තටම අඩුයි අව්‍යයී භාව සමාසය ඇතුලේ. ගාමස්ස පති කියන අර්ථය ගත්තාම ගාමස්ස පති සාමාන්‍යයෙන් වෙන්නේ ගාම කියලා අපි මේක විභක්ති අයින් කරගත්තා. මෙතනින් පති කියන එක ගත්තා උපසර්ගය. සාමාන්‍ය ස්වරූපය තමයි මේක මුලට එනවා. පති කියන එක මුලට ඇවිල්ලා බොහෝ පද හැදෙන්නේ පති කියන එක මුලට ඇවිල්ලා. නමුත් මෙතන මේ පති කියන උපසර්ග පදය මුලට එන්නේ නෑ. මේක එහෙම්මම හැදෙනවා ගාම පයන්න ද්විත්ව වෙලා ගාමප්පති ගාමප්පති. ඔට මේකේ මුලට යෙදුනේ අව්‍ය පදයෙන් නෙමෙයි නාම පදේ තමයි මුලට නාමය තමයි මුලට යෙදුනේ. එහෙම නාමය මුලට යෙදිලා ගැලපුණොත් ඒවට කියනවා අපි නාම පුබ්බ පද කියලා. ඊළඟ එකත් බලන්නකෝ. වනස්සපති වනස්සපති. මෙතනින් වන එනවා මේ පැත්තෙන් එනවා පති. සාමාන්‍ය ක්‍රමය නම් පති මුලට ඇවිල්ලා වන අගට යනවා. නමුත් මෙතන එහෙම වෙන්නේ නැහැ. මේක මේ තියෙන විදිහටම සමාස වෙනවා වනප්පති කියලා. මෙන්න මේ ස්වරූපයේ සමාස පදවලට අපි කියනවා නාම පුබ්බ පද
අව්‍යයී භාව සමාස කියලා. නාම පුබ්බ පද අව්‍යයී භාව සමාස. මොකද මේකේ නාමය තමයි මුලට යෙදිලා තියෙන්නේ. ඊළඟට දෙවනි ස්වරූපේ ඒවා ගත්තොත් අපි ඒකෙදි මුලට යෙදෙන්නේ නාම පද නෙමෙයි අව්‍ය පද. නාම පද නෙමෙයි මේවයි මුලට යෙදෙන්නේ මොනවද? අව්‍ය පද. එනිසා ඒවට කියනවා අව්‍ය පුබ්බ පද කියලා. අව්‍යයී භව සමාස අතරින් බහුතරයක් පද තියෙන්නේ මෙන්න මේ ස්වරූපයේ පද. අපි උදාහරණයක් ඉදිරියට ගමු. ගංගාය සමීපේ. ගංගාය සමීපේ කියන එක ගත්තාම මෙතනින් අපි විභක්ති ලොක් කරලා ගංගා කියන රූපය ගන්නවා නාමයේ හැටියට. නැත්නම් ගංගා කියන එකේ විභක්තිය අයින් කරපුවාන් ඒකේ ප්‍රകൃතිය ගංගා. සමීපේ කියන අර්ථය සඳහා අපි ගන්නවා උප කියන උපසර්ගය. උප. දැන් කලින් පද හැදිච්ච විදිහට ගත්තොත් මේක ගංගූප හරි මොකක් හරි එකක් වෙන්න ඉපෑ. හැබැයි මෙතන මොකද වෙන්නේ? උප මුලට ඇවිල්ලා ගංගා අගට යනවා. ගංගා අගට ගිහිල්ලා උප මුලට එනවා. ඊට පස්සේ මේකෙන් පදය නිර්මාණය වෙනවා උපගංගං. උපගංගං. අව්‍ය පදයේ මුලට ඇවිල්ලා නාමය අගට ගියොත් ඒක අව්‍ය පුබ්බ පදයි. නාමය මුලට ඇවිල්ලා අව්‍ය පදයේ අගට ගියොත් ඒක නාම පුබ්බ පදයි. කොට මේක ඇවිල්ලා අව්‍ය පුබ්බ පද අව්‍යයී භව සමාසයට උදාහරණයක්. අපි තව උදාහරණයක් බලමු මේකට. සාමාන්‍ය බහුතරයක් තියෙන්නේ මේ ස්වරූපයේ ඒවා. කලාතුරකින් දකින්න ලැබෙන ඒවා තමයි ඔය නාම පුබ්බ පද කියන ඒවා. අපි ඊළඟ උදාහරණය බලමු. පබ්බතස්ස පරභාගේ. පබ්බතස්ස පරභාගේ කියලා කියපුවාම මේ පරභාගේ කියන අර්ථය ගන්න අපි මේක තමයි විග්‍රහය. පබ්බතස්ස පරභාගේ. ඔකට පබ්බතස්ස කියන එකේ විභක්ති ලොප් කරගත්තාම අපිට හම්බ වෙනවා පබ්බත. පරභාගේ කියන අදහස ගන්න අපි ගන්නවා තිරෝ කියන නිපාතය. තිරෝ. හැබැයි මේකේ තිරෝ මුලට ඇවිල්ලා පබ්බත අගට යනවා. ඒ අනුව මේකෙන් පදය නිර්මාණය වෙන්නේ තිරෝපබ්බතං කියලා. තිරෝපබ්බතං. ඒ අනුව මේක අපි සලකන්නේ අව්‍ය පුබ්බ පද හැටියට. අව්‍ය පුබ්බ පද අභ්‍යයී භාව සමාසයක් හැටියට තමයි මේක සලකන්නේ. ඊළඟට බලන්න මංචස්ස හෙට්ටහ. මංචස්ස හෙට්ටහ. විභක්ති ලොප් කරපුවාම මෙතන ඉතුරු වෙනවා මංච. මේ පැත්තේ හෙට්ටහ කියන නිපාතය. හැබැයි හෙට්ටහ මුලට ඇවිල්ලා මංච අගට යනවා. ඒ අනුව මේකෙන් පදේ හැදෙන්නේ හෙට්ටහා මංචං කියලා. හෙට්ටහා මංචං. එමනම් මේ ප්‍රභේද දෙක පැහැදිලි. නාම පදයේ పూర్ව පදයේ විදිහට යෙදෙනවා නම් මෙන්න මේ පදවල වගේ සමාස පදයේ නිර්මාණය වුණාම නාමයේ මුලට යෙදලා තියෙනවා නම් අව්‍ය අගට ගිහිල්ලා ඒක නාම පුබ්බ පදයි.
ඒ වගේම අව්‍ය මුලට ඇවිල්ලා සමාස පදයේ ඇතුලේ නාමය අගට ගිහින් තියෙනවා නම් ඒක අව්‍ය පුබ්බ පදයි. කොට ඔය විදිහට ඔය දෙකේ ප්‍රභේද වලට බෙදා ගන්න පුළුවන් නිපාත పూర్ව වෙලා සකස් වෙන අව්‍යයී භාව සමාස සහ උපසර්ග పూర్ව වෙලා සකස් වෙන අව්‍යයී භාව සමාස කියලා දෙකොටසකට කඩා ගන්න පුළුවන්. අකාරාන්ත අනකාරාන්ත කියලා කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් නාම පුබ්බපද සහ අව්‍ය පුබ්බපද කියලා කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට ටිකක් ලොකු නැත්නම් සංකීර්ණ ප්‍රභේදගත කිරීමක් තමයි මේක. සාම්ප්‍රදායික ව්‍යාකරණය ග්‍රන්ථවල අපිට නැවත දකින්න පුළුවන් මේ අව්‍යයී භාව සමාසය එය යෙදී ඇති අර්ථ අනුව කොටස් කරලා වර්ග කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමාසයේ යෙදෙන අර්ථයන් අනුව ඒවා බෙදලා දක්වලා තියෙනවා. එකක් තමයි 8කට බෙදලා දක්වලා තියෙනවා. ඊට අමතරව 11කට බෙදලා දක්වලා තියෙනවත් අපට දකින්න පුළුවන්. ඒ ගැන මම ඉස්සරහට කියන්නම්. අපි ඉස්සෙල්ලා මේ 8 ගැන කතා කරලා ඉමු. එතකොට ඒ අව්‍යයී භාව සමාසයේ යෙදිලා තියෙන අව්‍යයන් යෙදුණු අර්ථ අනුව ප්‍රභේද 8කට මේ අව්‍යයී භාව සමාසය බෙදලා දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි විභක්ත්‍යර්ථ අව්‍යයී භාව සමාසය. විභක්ත්‍යර්ථ කියන එකෙන්ම කියවෙනවා විභක්ති අර්ථ. කිසියම් විභක්ති අර්ථයක් ප්‍රකට වන නිසා තමයි අපි කියන්නේ විභක්ත්‍යර්ථ කියලා. යම් කිසි විභක්ති අර්ථයක් ප්‍රකට වන නිසා විභක්ත්‍යර්ථ කියලා කියනවා. මේ වයින් යම් කිසි විභක්ති අර්ථයක් ප්‍රකට වන නිසා අපි මේ සමාසයට කියනවා විභක්ත්‍යර්ථ අව්‍යයී භාව සමාස කියලා මේ ප්‍රභේදයට කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ අපි ඉදිරිපත් කරලා තියෙන උදාහරණ වලින් හැම එකකින්ම මෙන්න මේ ෂෂ්ටි අර්ථය ප්‍රකට වෙනවා. ගුණං සමීපං ගුණං කියලා කිව්වේ එතන ගවයින්ගේ සමීපං සමීපය. ගුණං සමීපං කියන එක උපගු කියලා එනවා. උපගු ගුණං සමීපං. එතකොට මේ සමීප කියන අර්ථය ගන්න උප කියන උපසර්ගය ඇවිල්ලා අවසානයේ මේකේ පදේ නිර්මාණය වෙනවා උපගු කියලා. ඔට මේකෙන් මේ ගුණං කියන පදයෙන් විභක්ති අර්ථයක් නැත්නම් ෂෂ්ටි විභක්ති අර්ථය ප්‍රකට වෙන නිසා මේකට අපි කියනවා විභක්ති අර්ථ අව්‍යයී භාව සමාසය කියලා. ඊළඟට දෙවෙනි එකෙත් එහෙමයි වදුයා සමීපං. මේ වදුයා කියන පදයෙන් ෂෂ්ටි විභක්ති අර්ථය ප්‍රකට වෙන නිසා මේකත් විභක්ති අර්ථ අව්‍යයී භාව හැටියට අපි සලකනවා. ඊළඟට කුම්භස්ස සමීපං. කුම්භ කිව්වේ කලයට, සමීප කිව්වේ ළඟ. එතකොට කුම්භස්ස සමීපං උපකුම්භං බවට පත් වෙනවා. මේකෙනොත් කුම්භස්ස කියන එකෙන් ෂෂ්ටි අර්ථය ප්‍රකට වෙනවා. ඒ නිසා මේකත් විභක්ති අර්ථ අව්‍යයී භාව හැටියට අපිට සලකන්න පුළුවන්. කුම්භස්ස සමීපං කියපුවහම මේ පැත්තෙන් විභක්ති ලොප් කරගෙන කුම්භ කියන එක ඉතුරු වෙනවා. නැත්නම් නාමය සමීපාර්ථය අපි යොදා ගන්නවා උප කියන උපසර්ගය සමීපාර්ථය වෙන්නේ. ඔට මෙන්න මෙතන තිබිච්ච මේ කුම්භස්ස කියන එකෙන් තමයි ෂෂ්ටි අර්ථය ප්‍රකට වුනේ විග්‍රහ වාක්‍ය තිබුණේ. එතකොට මේකෙන් නිර්මාණය වෙන පදය තමයි උපකුම්භ. මේක අපි සාමාන්‍යයෙන් ලියන්නේ නපුංසක ලිංග පඨමා ඒක වචනයෙන් උපකුම්භං කියලා.
උපකුම්භං කියලා කියපු ගමන් ඒකෙන් අදහස් වෙනවා කලය ළඟ. කලයේ සමීපයෙහි කලයේ ළඟ කියන අදහස තමයි එතනින් කියවෙන්නේ. අපි සිංහලෙන් කියනකොටත් ඒක සමාස කරලා කලයේ ළඟ කියලා තමයි කියන්නේ. නමුත් එහි කියවෙන්නේ කලයේ සමීපය කියන අදහස. එතකොට ඒ තුල අර ෂෂ්ටි විභක්ති අර්ථය නැත්නම් චට්ටි විභක්ති අර්ථය ප්‍රකට වන නිසා අපි ඒවා විභක්ති අර්ථ අව්‍යයී භාව සමාසයට ඇතුළත් කරලා සලකනවා. විභක්ති අර්ථ ඔන්න එක ප්‍රභේදයක්. අර්ථය අනුව බෙදෙන එක ප්‍රභේදයක් තමයි විභක්ති අර්ථ අව්‍යයී භාව සමාසය. ඊළඟට තව එකක් තමයි සප්තමී අර්ථ. සප්තමී අර්ථ. ඒ කියන්නේ සප්තමී අර්ථ. සප්තමී අර්ථයේ යෙදෙන අව්‍යයී භාව සමාස පද අපි ගොනු කරලා දක්වනවා සප්තමී අර්ථ අව්‍යයී භාව සමාසය කියලා. දැන් ඒ වගේ තැන් තමයි මේ ලංකායන් ඉත්තීසු මේ දෙකම සප්තමී විභක්ති පද. එතකොට ලංකායන් අධි කියන එක අධි මුලට ඇවිල්ලා අධි ලංකං බවට පත් වෙනවා. අධි ලංකා අධි ලංකං බවට පත් වෙනවා. මේ විග්‍රහය ගත්තොත් මේකේ තියෙන්නේ ලංකා කියලා තියෙනවා. ලංකා ශබ්ද මූලය ඊට පස්සේ අධි මේ වචන දෙක මාරු වුණාම අධි ලංකා ඊට පස්සේ මේක වර්ණ කළා විභක්ති ගන්නවල තියන්න පුළුවන් අධි ලංකං කියලා. ඉත්තීසු අධිකිච්ඡ කියන තැන ඉත්තීසු කියන එක සප්තමී අර්ථ. මේ වගේ ස්වરૂපයේ අව්‍යයී භාව සමාස වලට අපි කියනවා සප්තමී අර්ථ. එහෙනම් විභක්ති අර්ථ සප්තමී අර්ථ. දැන් දෙකක් අපි කතා කරා අටෙන්. අටෙන් තුන්වෙනි එක තමයි සමීපාර්ථ. සමීපාර්ථ. සමීපාර්ථ කියලා කියන්නේ මොකද්ද? සමීපාර්ථ කියන්නේ ළඟ කියන අදහස කියවෙනවා නම් ඒකට අපි කියනවා සමීපාර්ථ. නගරස්ස උප නගරස්ස උප කියන එකෙන් කියවෙන්නේ නගරස්ස සමීපං කියන එක. මේ උප කියන එක අපි ගන්නේ සමීපං කියන අර්ථයෙන්. නගරස්ස සමීපං. සමීපං කියන අදහස ගන්න තමයි අපි උප කියන උපසර්ගය යොදන්නේ. ආන් එතකොට උපනගරං කියලා කියපුවාම උපනගරං කියන එකෙන් කියවෙන්නේ නගරයේ ළඟ නගරයේ සමීපේ කියන අදහස. ඒ නිසා මේක අපි කියනවා සමීපාර්ථ අව්‍යයී භාව සමාසයක් හැටියට මේ පදය අපි නම් කරනවා. ඊළඟ එක බලන්න. ගංගායන් සමීපං. ගංගායන් සමීපං. ගඟ ළඟ. ගඟ ළඟ. එතකොට ළඟ කියන අර්ථය ගන්න උප ඇවිල්ලා උපගංගං කියලා මෙතන හැදෙනවා. උපගංගං කියන එකෙන් කියවෙන්නේ සමීපාර්ථයක් ගැන ළඟක් ගැන. ඒ නිසා ළඟ ආසන්නයේ කියන අදහස කියවෙන අව්‍යයී භාව සමාසවලට අපි කියනවා සමීපාර්ථ අව්‍යයී භාව සමාස කියලා. ඊළඟ එක තමයි සාකල්්‍යාර්ථ. සාකල්්‍යාර්ථ කියන එකෙන් ගොඩක් වෙලාවට කියවෙන්නේ මෙන්න මේ සහ කියන අර්ථය. දැන් ඔය සහ කියන්නේ සහ සද්දින් සමන් සාකං කියන එක නෙමෙයි. අපි මේක මෙහෙම ගමුකෝ සහිත කියන අදහස. සහිත. සහිත. අපිට භාෂාව ඇතුලේ ඕන තරම් දකින්න පුළුවන් ඔය සහිත කියන අදහස ගන්න ස කියන උපසර්ග පදයේ යෙදිලා තියෙනවා. දැන් තිනස්ස සහ තෘණ සහිත කියන අදහස ගන්න ස එකතු වුණහන් සතිනං බවට පත් වෙනවා. තිනස්ස සහ මෙතන තිනස්ස කියන එකේ විභක්ති ලොක් කරපුවාන් තින බවට පත් වෙනවා
සහ කියන අදහස ගන්න ස කියන උපසර්ගය යොදනවා. ඊට පස්සේ මේක මුලට ආපුවාම ස මුල තින අග. මේකෙන් පදය හැදෙනවා සතින සතිනං බවට පත් වෙනවා. මේකේ අර්ථය ගත්තොත් එහෙම තෘණ සහිත සතිනං භූමින් තෘණ සහිත භූමිය සතිනං භූමින් කිව්වොත් එහෙම තෘණ සහිත භූමිය ආන්ගේ සහිත කියන අර්ථය එන එකට අපි කියනවා සාකල්යාර්ථ අව්‍යයී භාව කියලා. ඊළඟ එක බලන්නකෝ මක්ඛේ කාය සහ මක්ඛේ කාය සහ මකුණන් සහිත තනත් සහිත කියන අදහස එන්නේ. එතකොට ඒකෙන් කියවෙනවා සමක්ඛිකං සමක්ඛිකං සමක්ඛිකං. ඊළඟ අර්ථය තමයි දැන් අපි අර්ථ හතරක් කතා කරා. පස්වෙනි අර්ථය අභාවාර්ථය. අභාවාර්ථය. අභාවාර්ථය කියලා කියන්නේ මොකද්ද? භාව කියනවා තියෙනවට අභාව කියනවා නැහැ. එහෙනම් මේකෙන් කියවෙන්නේ නැත කියන අර්ථය. අපි කියන්නේ අභාවයටපත් වෙනවා කියලා. අභාවයටපත් වෙනවා කියන එකටම ජනවහරේ කියනවා නැති වෙනවා කියලා. නැති වෙනවා කියන්නේ මැරෙනවා කියන එක. අභාව කියලා කියන්නේ නොමැති කියන අදහස. කොට මක්ඛිකානං අභාවෝ කියන එකට නිම්මක්ඛිකං කියලා හැදෙනවා. මක්ඛිකානං අභාවෝ. මක්ඛිකානං අභාවෝ කිව්වේ මොකද්ද? අභාවෝ කිව්වේ නොමැති බව. අභාවෝ. මෙතනින් අපි ගන්නවා මක්ඛික කියන රූපය අභාවෝ කියන අර්ථයට අපි ගන්නවා නී කියන උපසර්ගය. නී මුලට ආපුවාම මක්ඛික අගට යනවා. ඊට පස්සේ මෙතන ද්විත්වයක් වුණාම නිම්මක්ඛික වෙනවා. මේක විභක්ති ගන්නලා තිබුවට පස්සේ නිම්මක්ඛිකං බවට පත් වෙනවා. නිම්මක්ඛිකං. නිම්මක්ඛිකං. ඒ විදිහටම උදකානං අභාවෝ. උදක කියලා කිව්වේ වතුරට අභාවෝ කියලා කිව්වෙන්නේ නැහැ. එහෙනම් වතුර නැතිකමට අපි කියනවා නැති බව කියන අදහස ගන්න නී කියන එක එකතු කරගෙන උදක කියන ශබ්දයෙන් පස්සේ නැහැ කියන අදහස ගන්න අපි එකතු කරගන්නවා නී කියන එක. නී මුලට ඇවිල්ලා උදක අගට ගියාට පස්සේ මේ අතරමැදට සංදියෙන් එනවා යව මදනතරලා චාගමා කියන එකෙන් අල් රයන්නක් ආපුවහම මේක නිරුද්ධක බවට පත් වෙනවා. නිරුද්ධක. නිරුද්ධක. ඊට පස්සේ මේකට භක්ති ගන්නලා අපිට තියන්න පුළුවන් නිරුද්ධකං කියලා. නිරුද්ධකං. නිරුද්ධකං භූමින් දිය නොමැති බිම. එහෙම නැත්නම් කාන්තාරයටත් විශේෂණ පදයක් විදිහට යෙදෙනවා නිරුද්ධකං කියලා. ඒ ඔය වගේ නැත කියන අර්ථයේ යෙදෙන ඔය නී වගේ උපසර්ගයක් යෙදුනොත් ඒකට අපි කියනවා අභාවාර්ථය කියලා. ඊළඟට පශ්චාදර්ථය. පශ්චාදර්ථය කියන්නේ පිටුපසින් කියන අර්ථය එනවා නම් ඒකට අපි කියනවා පශ්චාදර්ථය කියලා. පිටුපසින් කියන අදහස එනවා. මෙතන ගත්තොත් රතහස්ස අනු. රතහස්ස අනු. රතස්ස අනු කියලා කියන්නේ රතය පිටුපසින් කියන අදහස. රතස්ස අනු. අනුරතං.
අනුගච්ඡති කියලා අපි කියන්නේ. අනුගච්ඡති කියලා කියන්නේ පසුපසින් යනවා කියන එක. අනුව යනවා කියන එක. එතකොට රතස්ස අනු කියලා කිව්වේ අනුරතං කිව්වේ පිටුපසින් කියන රතයේ පිටුපසින් කියන අදහසින්. වාතස්ස අනු එතනත් අනු කියලා කියන්නේ අණුව වාතයට අණුව වාතයට පිටුපසින් වාතයට අණුව රතයට අණුව රතේ පිටුපසින් කියන අදහස. එතකොට ආන් ඒ අදහසේ දෙන එකට අපි කියනවා පස්චාදර්ථයෙහි අව්‍යයී භාව කියලා. පස්චාදර්ථයෙහි අව්‍යයී භාව. හත්වෙනි අර්ථය තමයි යථාර්ථය. යථාර්ථය කියලා කියන්නේ යතහා අණුවගේ උපසර්ගයේ දිල හැදෙන මෙන්න මෙවැනි පද. රූපස්ස අණු රූපය අණුව. රූපස් අණු රූපය අණුව. අණුව ගැලපෙන පරිදි ඔය වගේ අදහස් එන එකට තමයි යථාර්ථය කියලා කියන්නේ. යතහා අර්ථය. යතහා කියන නිපාතයෙන් කියවෙන අර්ථය යතහා කියන නිපාතයෙන් කියවෙන අර්ථය එන නිපාතයක් උපසර්ගයක් එකතු වෙලා හැදෙන සමාස පදය නැත්නම් එබඳු අදහසක් ගම්ම්‍ය වන සමාස පදයට අපි කියනවා යතහා අර්ථයෙහි අව්‍යයී භාව කියලා. දැන් රූපස්ස අනු කියලා කියපුවාන් අනුරූප කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. එකක් රූපයට අනුව එහෙම නැත්නම් ගැලපෙන කියන අදහසක් තියෙනවා. අනුරූප ගැලපෙන. රූපස්ස යතහා රූපං කියන එකෙත් සුදුසු පරිදි කියන එකක් තියෙනවා. රූපයට අනුව කියන එකක් තියෙනවා. සුදුසු පරිදි ගැලපෙන විදිහට ඔය වගේ අදහස් ගන්න පුළුවන්. එතකොට මේ බඳු රූපයේ සමාස පද වලට අපි කියනවා යතහා අර්ථයෙහි අව්‍යයී භාව සමාස විදිහට. ඊළඟ එක තමයි යුග පදාර්ථය කියලා කියනවා. යුග පද අර්ථයේ. ඒකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් චක්කස්ස සහ සචක්කං. රෝදය සමග කියන අදහසෙන් සචක්කං නැත්නම් චක්‍රය සහිත කියන අදහස. ඔන්න ඔය විදිහට සමහර තැන්වල කොටස් 8කට අව්‍යයී භාව සමාසය බෙදලා දක්වලා තියෙනවා වගේම තවත් සමහර තැන්වල අපිට දකින්න පුළුවන් මේ අව්‍යයී භාව සමාසය කොටස් 11කට බෙදලා දක්වලා තියෙන ආකාරයත් දකින්න පුළුවන්කම තියෙනවා. අපි මේ කොටස් ටික ගැන කතා කරමු. කෙටියෙන් එක අර්ථයක් තමයි විචාර්ථය කියලා අපි කියනවා. මේකෙන් කියවෙන්නේ අතරක් නැති කියන අදහස. අතරක් නැති කියන අදහස මේන් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඔය පති අන්තං කියන පදයෙන් හැදෙනවා පච්චත්තං වෙන් වශයෙන් කියන එක. ඊට පස්සේ අන්වද්ද මාසං අඩමසක් පාසා ඔය වගේ අදහස් එන ඒවට අපි කියනවා විචාර්ථය කියලා. ඊළඟට ගත්තාම තව අදහසක් තමයි සමිද්ධි අර්ථය කියලා කියනවා. සමිද්ධි අර්ථය. සමිද්ධි අර්ථය කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එම ඔය සුබික්ඛං වගේ පද බික්ඛාය සමිද්දින් භික්ෂාවෙන් සමෘද්ධිමත් කියන අදහස එනකොට එනවා සුබික්ඛං කියලා. ඒකම විරුද්ධ පැත්ත එනවා දුබ්බික්ඛං කියලා. ඒකට ආන් ඒ වගේ අර්ථයකට අපි කියනවා භික්ෂාවෙන් සමෘද්ධිමත් බික්ඛාය සමිද්දින් වගේ තැන්වල යෙදෙන පද අපි කියනවා සමිද්ධි අර්ථය කියලා.
ඒ වගේම ඊට පස්සේ එනවා සම්ප්‍රාප්ති අර්ථය කියලා අපි කියනවා. සම්ප්‍රාප්ති අර්ථය. සම්ප්‍රාප්ති අර්ථ කියන එකෙන් තමයි මේක හැදෙන්නේ. සම්ප්‍රාප්ත්‍යාර්ථය. ඒකට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සබ්‍රහ්මං කියලා. නැත්නම් සස්සමනං කියන්නේ ශ්‍රමණයන් සහිත, බ්‍රාහ්මණයන් සහිත ඔය වගේ අදහස් එන ඒවට අපි කියනවා සම්ප්‍රාප්ත්‍යාර්ථය කියලා. ඒ වගේම ඊට පස්සේ තව අර්ථයක් තමයි එහෙම යෙදෙන අනුපූර්වාර්ථය. අනුපූර්වාර්ථය කියන අර්ථය. අනුපූර්වාර්ථය කියන අර්ථයේ තව්‍යී භාව සමාසය යෙදෙනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ජෙට්ඨානං අනුපුබ්බෝ අනුජෙට්ටෝ වගේ පද. ජේෂ්ඨත්වයේ අනුව යම් කිසි ක්‍රමයකට අනුව එන පිළිවෙල වගේ අර්ථයක් තමයි අනුපූර්වාර්ථය. අනුජේෂ්ඨ ජේෂ්ඨත්වයේ අනුව ඔය වගේ. එහෙම නැත්නම් අනුබුද්ධෝ කියලා ගන්න පුළුවන් මේ වයස් පිළිවෙල අනුව නැත්නම් මහලු පිළිවෙල අනුව ඒ වගේ තැන්වල යෙදিলা තියෙන්නේ අනුපූර්වාර්ථය. ඊළඟට තව එකක් තමයි ක්‍රම නොඉක්ම වීම කියන අර්ථය. ක්‍රම නොඉක්ම වීම. මේ ක්‍රම නොඉක්ම වීම අර්ථයේත් යෙදෙනවා. අපිට කියන්න පුළුවන් සත්‍තින් අනතික්කම්ම යතහ සත්‍තින් ශක්තිය අනුව බලං අනතික්කම්ම යතා බලං ඔය වගේ තැන්වල නැත්නම් කමං අනතික්කම්ම යතහ කමං ඔය වගේ තැන්වල යෙදিলা තියෙන්නේ ක්‍රම නොඉක්ම වීම කියන අර්ථය. ඒ වගේම අපිට ගන්න පුළුවන් තවත් ඒ බඳු අර්ථයක් විදිහට පරිච්ඡේදාර්ථය කියන අර්ථය. පරිච්ඡේදාර්ථය. ඒ පරිච්ඡේදාර්ථය කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ජීවිතස්ස යත්තකෝ ජීවිතේ යම් පමණද යාව ජීවං ආන්ගේ වගේ තැන්වල යෙදෙනවා පරිච්ඡේදාර්ථය කියන එක. ඊළඟට 7 වෙනි අර්ථය තමයි තිරෝ අර්ථය. ඒ තිරෝ අර්ථය ගත්තාම අපි ඉස්සල්ලා කතා කරපු උදාහරණවලම තියෙනවා තිරෝ කුඩ වගේ තැන්වල එහෙම නැත්නම් අන්තෝපාකාර වගේ තැන්වල යෙදෙන ඒ අර්ථයට අපි කියනවා තිරෝ අර්ථය කියලා. ඔය විදිහට අපට දකින්න පුළුවන් අර්ථ 7ක් අපි කතා කරා මේ 11න්. ළඟට අපි බලමු තවත් මොනවද මේ විදිහට යෙදෙන අර්ථ කියලා. එහෙම යෙදෙන තව අර්ථයක් තමයි බාහ්‍ය අර්ථය කියන අර්ථය. බාහ්‍ය අර්ථය. බාහ්‍යාර්ථය කියලා කියන්නේ බහැර කියන අර්ථය. බාහ්‍යාර්ථය. නගරස්ස බහි බහි නගරං ඔය වගේ තැන්වල යෙදෙනවා බාහ්‍යාර්ථය කියන අර්ථය. ඒ වගේම තවත් එහෙම යෙදෙන එකක් තමයි යෝග්‍ය කියන අර්ථය. යෝග්‍යාර්ථය. යෝග්‍යාර්ථය කියන අර්ථයේත් මේක යෙදෙනවා. ඒ වගේම තව සමහර තැන්වල යෝග්‍යාර්ථය කියන එකට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අනුරූප වගේ තැන්වල යෝග්‍යාර්ථය තියෙනවා.
ඊළඟට නිපාත පූර්වාර්ථය කියන අර්ථය. නිපාත පූර්වාර්ථය කියන අර්ථයත් අපිට මේක යොදා ගන්න පුළුවන්. ඔය යථාභි රූපං වගේ තැන්වල යෙදිලා තියෙන්නේ යථාභි රූපං වගේ තැන්වල නිපාත පූර්වාර්ථය යෙදිලා තියෙන බව දකින්න පුළුවන්. ඔය කීපේවට අමතරව තව අපිට ගන්න පුළුවන් පටිලෝමාර්ථය කියන අර්ථය. පටිලෝමාර්ථයට අපිට ගන්න පුළුවන් පටිසෝත, එහෙම නැත්නම් පටිපතහ, පටිවාත වගේ තැන්වල පටිලෝමාර්ථය යෙදිලා තියෙනවා. ඔය විදිහට සමහර අය අර්ථය අනුව කොටස් 11කට බෙදලා පෙන්නලා තියෙනවා. තව සමහර තැන්වල අර්ථය අනුව කොටස් 8කට බෙදලා පෙන්වලා තියෙනවා. ඊට අමතරව කොටස් දෙක බැගින් බෙදිච්ච තැන් කිහිපයක්ම තියෙනවා. මේ විදිහට අපට අව්‍යයී භාව සමාසයේ ප්‍රභේද ගණනාවක් දකින්න පුළුවන්. අකාරාන්ත, අනකාරාන්ත, නිපාත පුබ්බපද, අව්‍ය පුබ්බපද, නිපාත පුබ්බපද සහ උපසග්ග පුබ්බපද, ඊළඟට නාම පුබ්බපද සහ අව්‍ය පුබ්බපද, ඒ වගේම අර්ථ 8කට බෙදලා දැක්වීම, අර්ථ 11කට බෙදලා දැක්වීම වගේ ක්‍රම ගණනාවකට මේ අව්‍යයී භාව සමාසය බෙදා දක්වා තිබෙන බව අපට සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල දැකගත හැකි වෙනවා. ඉතින් ඒත් එක්කම මේ සමාස පාඩම ඇතුලේ ওই සමාස සියල්ලටම අදාළව අපි කරුණු ගොඩක් සාකච්ඡා කරා. ඒ සමාස පොදුවේ සමහර වෙලාවට పూర్ව පද ප්‍රධාන, අපර පද ප්‍රධාන, එහෙම නැත්නම් උභය පද ප්‍රධාන, අන්‍ය පද ප්‍රධාන වගේ ක්‍රමවලටත් බෙදා දක්වන පිළිවෙලවල් තියෙනවා. ඒවා පිළිබඳව තව නිර්දිෂ්ට ග්‍රන්ථ පරිශීලනය කිරීම තුළින් විශේෂයෙන් පාලි ව්‍යාකරණය පිළිබඳ ලියවුණු ප්‍රශස්ත ග්‍රන්ථ ගණනාවක් තිබෙනවා. පාලි භාෂාව හා රචනය, ඒ වගේම පාලි ව්‍යාකරණය මයිලෑවේ සිරිනිවාස හාමුදුරුවන්ගේ, පාලි භාෂාව හා රචනය පැනිහෙළ සිරි සම්බෝධි හාමුදුරුවන්ගේ, වගේම පාලි ව්‍යාකරණ පොත පල්ලත්තර සුමන ජෝති හාමුදුරුවන්ගේ වගේ කෘති පරිශීලනය කරලා තවදුරටත් ඒ ප්‍රභේද පිළිබඳ අධ්‍යයනය කරලා අවබෝධයක් ඇති කරගන්න කියන කාරණයක් සිහිපත් කරමින් අද දවසේ සමුගන්නටයි සූදානම. නැවත මීළඟ පාඩමේදී තද්දිත පිළිබඳව සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් ඔබ හමුවන බලාපොරොත්තුව ඇතිව අදට සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය